බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. මේ COVID-19 රෝගය සම්බන්ධයෙන් මේ මොහොතේදී ලෝකයේ වගේම ලංකාවේ මතුවලා තියෙන තත්ත්වය ගෝලීය වසංගතයක් කියන සාධකය ගැන අපි දිගටම කතා කළා. ඒ අනුව අපිට පේන්න තියෙන දේ තමයි ලෝකේ පුරා COVID සම්බන්ධයෙන් ඉතාම ශීඝ්‍ර ව්‍යාප්තියක් ලෝකයේ සියලුම මහද්වීපවල සියලුම රටවල් වල මේ වෙනකොට වෙනදට වඩා අපිට නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය තීව්‍ර වෙන්න ප්‍රධානම හේතුව තමයි විශේෂයෙන්ම එක්සත් රාජධානිය තුල එංගලන්තය තුල අලුත් වෛරස් ප්‍රභේදයක් හොයාගෙන ඒ වෛරස් ප්‍රභේදය මේ වෙනකොට ලෝකයේ පුරා රටවල් 45කට 50කට ආසන්න ප්‍රමාණයකින් හමු වීම මේ වෛරස් ප්‍රභේදයේ කලින් වෛරසයට සාපේක්ෂව තියෙන විශේෂ ලක්ෂණය තමයි ශීඝ්‍ර ව්‍යාප්තිය. එතකොට දැන් අද වෙනකොට ලෝකයේ ගොඩක් රටවල් විශේෂයෙන්ම යුරෝපීය රටවල් ගණනාවක් නැවත ලොක්ඩවුන් කරගෙන යනවා. විශේෂයෙන් මේ රටවල් වල සංචරණ සීමා දැඩි කරමින් තියෙනවා. නගර අතර සංචරණය දැඩි ලෙස සීමා පවත්වමින් තියෙනවා. මොකද ඒ අය බලාපොරොත්තු වෙන්නේ හරහා එක තැනක තියෙන අවදානම තවත් තැනකට ව්‍යාප්ත වෙන එක වළක්වන්න. මොකද අපිට සමස්ත රටක් වැහෙන එක වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි අවදානම එක තැනකට කේන්ද්‍රගත කරලා තියාගන්න එක. එතකොට අපි අපේ රට තුලත් මේ රෝග පාලනය සම්බන්ධයෙන් තීන්දුව ගන්නකොට විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පවතින ලෝක ප්‍රවණතාවයන් අධ්‍යයනය කරමින් ඉදිරියට ගමන් කරන්න. මොකද පළවෙනි රැල්ල අවස්ථාවේදීත් අපි එහෙම තමයි කටයුතු කළේ. ඒක සාර්ථක ප්‍රතිඵල අපි අත්විඳා. රටක් විදිහට මාස කිහිපයක් ඇතුළත සමාජයෙන් කොවිඩ් වාර්තා නොවන තැනට ගමන් කරන්න අපිට පුළුවන්කම ලැබුණේ පළවෙනි රැල්ල අවස්ථාවේදී ලෝක ප්‍රවණතා අධ්‍යයනය කරමින් අපි ඊටාම නිවැරදි ලෙස තීන්දුව ගැනීම සහ ජනතාව වගකීම් සහගත ලෙස හැසිරීම හරහා. එතකොට මේ දෙවනි රැල්ල අවස්ථාවේදීත් මේ මොහොතේදී ලෝකයේ පවතින තත්ත්වය අවබෝධ කරගෙන අපි තීන්දුව ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතෙන්දී විශේෂයෙන් බලධාරීන් විසින් සංචරණ සීමා පැනවීම ඇතුළුව ඒ ගන්න තීන්දුව සමස්ත රටක් වැහෙන්නේ නැතුව අපිට ගන්න පුළුවන් ජනතාවට අවම බලපෑමක් වන පරිදි මේ මොහොතට ගැළපෙන නිවැරදි තීන්දුව කඩිනමින් රටට ප්‍රකාශයටපත් වීම වැදගත් කියන එක අපිට ලෝකයේ අත්දැකීම් අනුව හොඳින් තහවුරු වෙන දෙයක්. එතකොට ඒ තීන්දුවත් එක්ක ජනතාවට මේකේ තියෙන වගකීම අවදානම sannivedanaya කිරීමත් එක්ක ඉදිරියට ගමන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ලෝකයේ මේ වෙනකොට එංගලන්තය ඊගාවට යුරෝපයේ රටවල් ගණනාවක් ඇමරිකා එක්සත් ජනපදයේ තුල පවා වෙනදට වඩා සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් කතා බහවෙන් ලක් වෙන මොහොතක් හොඳින් කොවිඩ් පාලනය කරයි කියපු රටවල් වල පවා මේ වෙනකොට මේ දෙවෙනි රැල්ල සමහර රටවල් වල තුන්වෙනි රැල්ල මතුවෙමින් තියෙන මොහොතක් විශේෂයෙන් ඊශ්‍රායලය වගේ රටවල් වල තුන්වෙනි වතාවට සමස්ත රට වහා දැමීමේ ලොක්ඩවුන් කිරීමේ ප්‍රතිපත්තියකට එයා යොමු වෙමින් තියෙනවා. දකුණු කොරියාව වගේ රටවල් හොඳින් කොවිඩ් පාලනය කරපු රටවල් ඒ රටවල් වල නැවත අපිට රෝගීන් මතුවෙමින් තියෙනවා. ඊගාවට අපි ජපානය වගේ රටක් කොවිඩ් පාලනය හොඳින් කරපු රටක් මේ වෙනකොට සමස්ත රට වහලා දාන්න තැනට ජපානය ගමන් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාව හොඳින් කොවිඩ් පාලනය කරපු රටක්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මේ වෙනකොට වහලා දාලා නගර අතර සංචරණ සීමා කරමින් ඉන්නවා. මේ විදිහට අපිට ලෝකේ පුරාම අපිට පේන්න තියෙන ප්‍රවණතාවය තමයි මේ මොහොතේදී මේ පවතින භයානක තත්ත්වයේ රජයන් සහ ඒ බලධාරීන් තේරුම් ගනිමින් ජනතාවට මේ පිළිබඳ හරි sannivedanaya ලබා දෙමින් සමස්ත රටම මේ සම්බන්ධයෙන් හරි තීන්දුව වලට ඒ ලෝකේ පුරා එළඹෙමින් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ මොහොතේදී අපේ රට තුලත් අපි ජනතාවට මොකද්ද දෙන පණිවිඩය ජනතාවගේ වගකීම් සහගත හැසිරීම ලබා ගැනීම සඳහා අපි කොහොමද අවදානම sannivedanaya කරන්නේ? එතනින් එහාට ගියාට පස්සේ අපි මොන වගේ තීන්දුව తీරනද රට වෙනුවෙන් මේ මොහොතේදී ගත යුත්තේ? අනාගතයේ වඩා සුරක්ෂිත කිරීම සඳහා අපිට මොනවද තියෙන මේ මොහොතේ වගකීම්? එතෙන්දී සමස්ත රට වැහෙන එක වළක්වන්න අපිට මොනවද ගත හැකි සහ ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියන එක අපි ඊටාම ගැඹුරෙන් අධ්‍යයනය කරමින් ගමන් කළ යුතු වෙනවා. එතකොට මෙතෙන්දී අපි විශේෂයෙන්ම අපේ රටේ වර්තමානයේ පවතින තත්ත්වය ගත්තාම අපිට ආරම්භයේ ඉඳන්ම විශේෂයෙන් මේ දෙවෙනි රැල්ල තුලදී අපි විශේෂයෙන්ම දැකපු දේ තමයි මාසිකව මේ වාර්තාවෙන් රෝගීන් ප්‍රමාණයේ අසාමාන්‍ය වැඩිවීමක්. මොකද අපි දැක්කා ඔක්තෝබර් සමස්ත මාසෙටම ඔක්තෝබර් මුල තමයි දෙවෙනි රැල්ල ආරම්භ වුණේ. සමස්ත මාසෙටම අපිට වාර්තා වුණේ රෝගීන් 6000ක් 6500ක් අතර ප්‍රමාණයක්. නමුත් නොවැම්බර් මාසය තුල අපිට සමස්තයක් විදිහට මාසය තුල රෝගීන් 13000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒකෙන් කියවෙන පණිවිඩය තමයි ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් වල අපිට රෝගීන්ගේ 7000ක විතර වැඩිවීමක් සිද්ධ වුණා කියන එක. ඒතර දෙසැම්බර් මාසය තුල ඒක තව තීව්‍ර වුණා. සමස්ත දෙසැම්බර් මාසය තුල රෝගීන් 19000ක් අතර වගේ ප්‍රමාණයක් මාසෙට වාර්තා වුණා. ඒකෙන් කියවෙන අනිත් පණිවිඩය එතකොට නොවැම්බර් මාසයට සාපේක්ෂව තවත් රෝගීන් 6000ක් විතර වැඩිවීමක් දෙසැම්බර් මාසය තුල දැක්කයි කියන එක. ඒතකොට ජනවාරි වල දවසකට අද අපි දකිනවා
දෛනිකව රෝගීන් 500 600 වාර්තා වෙන තත්ත්වයක්. ඒ අනුව ජනවාරි මාසය තුලත් විශේෂයෙන් තාම මාසෙන් භාගයක්වත් ගෙවිලා නැති තත්ත්වයට යටතේ ඉදිරි කාලයේ අපිට පේන තියෙන අනාවැකිය අනුව දෙසැම්බර්ට වඩා යම් අවදානම් තැනකට රට ගමන් කරමින් ඉන්න බව තමයි අපිට බැලූ බැල්මට මේ සංඛ්‍යා ලේඛන හරහා පේන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මෙන්න මේ කියන කාරණය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මරණ සංඛ්‍යාව ගත්තත් එහෙමයි. අපි විශේෂයෙන්ම මරණ සංඛ්‍යාව ගත්තත් මේ අපි දැකපු දේ තමයි පළවෙනි රැල්ල වෙලාවේදී සමස්තයක් විදිහට මාස 6-7ටම අපිට රෝගීන් 13 දෙනයි මරණයටපත් උනේ. නමුත් මේ වෙනකොට දැන් ඊයේ දවස්වල එකපාර මරණ 8ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ අනුව මරණ 240ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි රැල්ල තුල මේ මාස 3 ඇතුළත අපිට මරණ 227ක් වාර්තා වෙලා තියෙනවා. මාස 7ටම මරණ 13යි. මාස 3ට පහුගිය ගෙවි ගිය මාස 3ට මරණ 227ක්. එතකොට මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා මේ දෙවෙනි රැල්ල තුල මරණ සංඛ්‍යාවත් යම් අසාමාන්‍ය ඉහළ වැඩි අගයක් අපිට පෙන්වුම් කරනවා කියන කාරණේ. ඒතර අපි මේ ලෝකයේ පිළිබඳ සාපේක්ෂව කතා කරද්දී අපේ තත්ත්වය පිළිබඳ දැනටත් සතුටුදායක වෙන්න පුළුවන් වුණාට රටක් විදියට අපි ගමන් කරන දිශානතිය පිළිබඳ යම් අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් මේ සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීම හරහා. ඊළඟ කාරණේ තමයි අපි හැමෝගෙම ඇසෙරෙන්න ඕන කාරණේ තමයි අපි මාසයකට කලින් එහෙම නැත්නම් මාස දෙකකට කලින් විශේෂයෙන්ම පහුගිය අන්තිම මාසේ දෙසැම්බර් මාසයේ අන්තිම වෙනකොට අපිට රටේ තිබිච්ච තත්ත්වය තමයි අපිට සමස්තයක් විදිහට දෛනිකව වාර්තා වෙන රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. කියන්නේ අපි කිව්වා අපේ රෝගයේ කේන්ද්‍රය තියෙන්නේ රෝගීන් වාර්තා වීමේ කේන්ද්‍රය තියෙන්නේ බස්නාහිර පළාතේ. එතනනුත් අපි කේන්ද්‍රය පිහිටලා තියෙන එපිසෙන්ටර් එක තියෙන්නේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ කියලා. මොකද සමස්ත කොළඹින් වාර්තා වෙන රෝගීන් අති බහුතරය වාර්තා වුණේ නගර සභා සීමාවෙන්. ඒතර අපි ඒ අවස්ථාවේ සංඛ්‍යා ලේඛන හරහා අපිට පෙනිච්ච දේ තමයි සමස්ත රටේ වාර්තා වෙන රෝගීන්ගෙන් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 80%ක් 85ක් වාර්තා වුණේ බස්නාහිර පළාත ඇතුළේ. වෙනත් වචන වලින් කිව්වොත් 15%ක් 20ක් තමයි ඉතුරු පළාත් 8ෙන්ම වාර්තා වුණේ. ඒතර අද මොකක්ද ඇති වෙලා තියෙන තත්ත්වය? අපි තාම පැහැදිලිව දකිනවා බස්නාහිර පළාතෙන් සමස්තයක් විදිහට වාර්තා වෙච්ච රෝගීන් ගාන සමහර දවස්වල 40-45 මට්ටමට අඩු වෙලා තියෙනවා. දල වශයෙන් සාමාන්‍යයක් විදිහට ගත්තාම 50 මට්ටමට අඩු වෙලා තියෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? එදා 15%ක් 20ක් තිබිච්ච ඉතුරු පළාත් 8 අවදානම අද වෙනකොට 50% එහා පැත්තේ අවදානමක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. සමස්ත දෛනික වාර්තාවෙන් රෝගීන්ගෙන් බස්නාහිරෙන් පිට වාර්තා වුණ රෝගීන් ගාන මාසයකට කලින් 15%ක් 20ක් අද ඒක 50%කට එහා පැත්තේ අනිත් පළාත් වලින් වාර්තා වෙනවා. ඒතර මේකෙන් කියවෙන පණිවිඩය තමයි බස්නාහිරට කේන්ද්‍රගත වෙලා තිබෙන අවදානම අපි කැමති වුණත් අකමැති වුණත් බස්නාහිරෙන් පිට පළාත් වලට මේ වෙනකොටත් සමහර තැන් වලට ව්‍යාප්ත වෙලා හමාරයි තවත් තැන් වලට ව්‍යාප්ත වීමේ අවදානම් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රතිපත්තිමේ තීන්දුව తీරන ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් රට සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේදී මෙන්න මේ කියන කාරණේ බැහැර කළා අපිට ඉස්සරහට යන්න බෑ. හොඳම උදාහරණය ඊයේ දවස් තුල දෛනිකව වාර්තා වෙච්ච රෝගීන්ගේ විස්තර මගේ ළඟ තියෙනවා. දැන් අපිට හැමදාම දෛනික රෝගී විස්තරේ උඩින්ම හිටියේ කොළඹ දිස්ත්‍රික්කය. දැන් ඊයේ කොළඹින් සමස්තයක් විදිහට රෝගීන් 37 දෙනයි වාර්තා වෙලා තියෙන්නේ. සමස්තයක් විදිහට 37 දෙනයි. එතකොට මේ 37 කියන එකෙන් එතකොට අපිට පණිවිඩ කිහිපයක් එනවා. එකක් ඇත්තටම කොළඹ රෝගීන් අඩු වෙලාද? එහෙමනම් හොඳයි. කොළඹ පැත්ත ගත්තාම හොඳයි. එහෙම නැත්නම් ඇත්තටම අපි මීට සති කිහිපයකට කලින් කොළඹ PCR 1000කුයි කොළඹ නගර සභා සීමාව ඇතුළේ විතරක් PCR 1000කුයි රැන්ඩම් මේ අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක විදිහට ශනික ප්‍රතිදීය ජනක පරීක්ෂාව තව 1000කුයි 2000ක් විතර කළා. ඒතර දැන් මේ 2000 කරන අතරතුරේද මේ 37 වෙලා තියෙන්නේ. එහෙමනම් ඊටාම හොඳයි කොළඹ තත්ත්වයේ සතුටුදායක තැනට ඇවිල්ලා කියලා. එහෙම නැත්නම් එදා 2000ක් කරපු එක අද 500ට අඩු වෙලාද මේ 37 ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක කවුරුවත් කියන්නේ නැහැනේ. ඒතකොට කොළඹ ජනතාවට වගකීම් සහගත හැසිරෙන්න නම් කොළඹ අවදානම අඩු වෙලාද නැද්ද කියලා අපි දැනගන්න නම් අපි ඒක ගැන දැනගන්න එපයි. ඉතින් කවුරුවත් මේක පැහැදිලි කරන්නේ නැහැ. ඒතකොට ඒ නිසා තමයි මේ අවදානම sannivedanaya වීමේ දුර්වලතාවය අපි දිගටම කියන්නේ. ඒතකොට එදා කොළඹ 2000ක් කරනකොට වාර්තා වෙච්ච ගාණක් තිබුණා. සමහර දවස්වල 300 400 වාර්තා වුණා. සාපේක්ෂව කොළඹ අඩු වෙලා තමයි. නමුත් කොළඹ තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ගන්න නම් මේ 2000ම කරන අතරතුරේදීද මේ 37 වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් 2500 වෙලාද මේ 37 වෙලා තියෙන්නේ. ඒක අපි දැනගත යුතුයි අපි ජනතාව විදිහට වගකීම් සහගතව හැසිරීමේදී. ඊළඟට මම කියන්න උත්සාහ කළේ කොළඹ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක එක පැත්තකින් කොළඹ පිළිබඳ ගත්තාම හරි විශ්ලේෂණයක් කළා. ඇත්තටම අඩු වෙලා නම් හොඳයි. නමුත් ඊට වඩා වැඩි කාරණේ තමයි කොළඹට වඩා රෝගීන් වාර්තා වෙච්ච දිස්ත්‍රික්ක මෙච්චර දවසක් තිබුණේ නැහැ. හැමදාම කොළඹ තමයි. දැන් අද වෙනකොට දැන් ඊයේ දවස්වල වාර්තා වෙච්ච රෝගීන් ගණන ගත්තාම කළුතර 110ක්. කොළඹ 37ක් වෙනකොට ගම්පහ 88ක් කෑගල්ලේ 52ක් කරත්නපුරේ 33ක් වවුනියාවේ 32ක් දැන් මේවා මේ රෝගීන් වාර්තා වෙච්ච තැන් නෙමෙයිනේ මේ
ඉහළ අවදානමත් තිබිච්ච තැන නෙමෙයි. ඒතර කොළඹට වඩා වැඩියෙන් රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික්ක කිහිපයක් මතුවලා තියෙනවා. කොළඹ මට්ටමින් රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික්ක කිහිපයක් මතුවලා තියෙනවා. ඒතකොට මේ හරහා කියවෙන පණිවිඩය තමයි සමස්තයක් විදියට රටේ විශේෂයෙන්ම අපි ගත්තාම පළාත් විදියට ගත්තාම බස්නාහිර තිබිච්ච අවදානම ක්‍රමක්‍රමයෙන් නැගෙනහිර පළාතට කාන්දු වෙමින් තියෙනවා. මධ්‍යම පළාතට කාන්දු වෙමින් තියෙනවා. දැන් මහනුවර රෝගීන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. මාතලෙන් නුවරඑළියෙන් රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. ඊළඟට අපි ගත්තාම සබරගම පළාත තුළ ඉතා විශාල අවදානමක් මතුවෙමින් තියෙනවා. විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දෛනිකව වාර්තා වෙන රෝගීන් ගාන අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තියෙනවා. කෑගල්ලේ ඇත්තටම ලෝකල් කේසස් තිබුණ නැති ගානයි මාසයකට කලින්. නමුත් අද වෙනකොට ඒ ප්‍රාදේශීය වශයෙන් රෝගීන් හොයා ගන්න තැනට කෑගල්ල ගිහිල්ලා තියෙනවා. එතකොට මේ තත්ත්වයේ විශේෂයෙන් කෑගල්ලේ වාර්තා වෙච්ච රෝගීන්ගේ සායනික වෙනස්කම් කිහිපයක් පිළිබඳව අපි නිරීක්ෂණය ඉදිරිපත් කළා. එතකොට ඒ අනුව මේ වාර්තා වෙන අලුතෙන් මේ ප්‍රදේශ වලින් වාර්තා වෙනකොට මේ තත්ත්වයන් ශීඝ්‍ර ව්‍යාප්ති සහ බලපාල තියෙන ජෛව විද්‍යාත්මක සාධක, ඥානමය සාධක අපි අධ්‍යයනය කරලා රටට ඉදිරිපත් කළ යුතුයි. ඒවා කඩිනම් කළ යුතුයි. ඒවා තවත් පරක්කු කරන්නේ නැතුව රටට ඉදිරිපත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒතර වවුනියාවේ තියෙන තත්ත්වය උතුරු පළාතෙන් විශේෂයෙන් මේ මොහොතේ කරන වවුනියා. ඒතර මෙන්න මේ වගේ අපි කලින් බස්නාහිර කොළඹ නගර සභාව තුළ කේන්ද්‍රගත වෙලා තිබිච්ච අවදානම ක්‍රමක්‍රමයෙන් මේ මොහොත වෙනකොටත් අනිත් පළාත් කිහිපයකට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම තවත් පළාත් කිහිපයක ව්‍යාප්ත වීමේ අවදානම මතුවලා තියෙනවා. විශේෂයෙන් දකුණු පළාත වගේ පළාත්වල, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කවල. එතකොට මෙන්න මේ කියන தත්ත්වය තේරුම් අරගෙන අපි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි. සමස්ත රට වැහෙන තැනට ගමන් කිරීම වැළැක්වෙන්න. ඒ වගේම රටේ අනිකුත් ප්‍රදේශවල ජන ජීවිත අඩාල වෙලා අර කොළඹ තිබිච්ච තත්ත්වයට ගිහිල්ලා බීඑන් සැකෙන් අඩුම ගානේ අපිට මේ වෙනකොට බස්නාහිර පළාතේ පාසල් ටිකවත් අරගන්න බැරි වෙලා තියෙනවනේ මේ අතින අවදානමත් එක්ක. ඒකෝර දැන් අපි තවදුරටත් මේ අවදාන මේ විදියට අනිත් ප්‍රදේශවලට කාන්දු වෙන ඉඩ හැරීම හරහා මේ බස්නාහිර තියෙන තත්ත්වය තමයි අපි මධ්‍යම පළාතේ ඇති වෙන්න යන්නේ. බස්නාහිර තියෙන තත්ත්වය තමයි වවුනියාවේ ඇති වෙන්න යන්නේ. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලනවා බලධාරීන්ගේ මෙන්න මේ කියන තත්ත්වය තේරුම් අරගෙන වහාම ක්‍රියාත්මක වෙලා නිසි ඇගයීමක් කළා ඒ ප්‍රදේශවල අවදානම අවම කිරීම සඳහා අවදානම ව්‍යාප්ති වීම අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒකේ හොඳම උදාහරණය තමයි ලෝකේ පුරා මේකේ අත්දැකීම් ගත්තාම තමුන්නාසලා දැක්කා සතියකට කලින් චීනයේ හුබේ පළාතේ රෝගීන් 100කට ටිකක් වැඩි ගාණක් වාර්තා වෙනකොට ඒ මුලින්ම කරපු දේ තමයි සමස්ත පළාතම ආවරණය වන පරිදි මිලියන 17ක් 1 කෝටි 70 ලක්ෂයක් ජනගහනය. එතකොට ඒ සමස්ත පළාතම ආවරණය වන පරිදි රෝගීන් ටික හොයාගන්න PCR වැඩි කරපු එක තමයි ඒ කළේ. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි. අපිට එහෙම කරන්න සම්පත් නැති බව අපි පිළිගන්න ඕන. නමුත් අඩුම ගානේ මේ අලුතෙන් අවදානම හඳුනා ගන්න පළාත් වලට දැන් තියෙන PCR ධාරිතාව අඩුම ගානේ තව කිහිප ගුණයකින් වැඩි කරන්න දෙගුණයක් කරන්න අඩුම ගානේ යම් කාල සීමාවක් කාල රාමුවක් ඇතුළත අපේ වැඩ පිළිවෙලක් තියෙනවා. අපිට එහෙම පේන්නේ නැහැ. දැන් අපි දැක්ක ජනවාරි මාසේ ඉඳන් මේ දක්වා ජනවාරි දැන් දවස් 12ක කාලයක් ගත වෙලා තියෙනවා. මේ දවස් 12 ඇතුළත අපේ දෛනිකව කරු PCR ප්‍රමාණය අපි අරන් බලන්නකෝ. සමහර දවස්වල 10යි, සමහර දවස්වල 12යි, 14යි. දැන් අපි පොඩ්ඩක් පොඩි සද්දයක් රජයේ වෛද්‍යාරික සංගමයෙන් දැම්මම මේක 17000 වෙනවා. දැන් ඊයේ පෙරේද 17000 සීමාවට ආවා. දැන් මේක හැමතිස්සෙම අපි සද්ද කර කියන්න ඕන දෙයක්ද? බලධාරීන් විදියට රට විදියට තීරණය කරන්න ඕනේ නැද්ද? අපි මෙන්න PCR ධාරිතාව ඒ ප්‍රමාණය අපි දවස ගානේ වැඩි කරගනිමින් දැන් අපේ රෝහල් පද්ධතිය ඇඳන් ගන්න අපි එහෙමනේ ගියේ. අපි දවස ගානේ පද්ධතිය ඇඳන් ගන්න වැඩි කරගනිමින් තමයි පුලුල් කරගනිමින් තමයි ගියේ. ඒ හින්දා තමයි අපේ රෝහල් පද්ධතිය කඩා වැටෙන්නේ නැති වෙන්න අපිට කරගන්න පුළුවන් උනේ. දෛනිකව රෝගීන් 600ක් 700ක් ආවත් අපිට පුළුවන්කම ලැබිලා තියෙන ඒ ටික අපේ පද්ධතියට බරක් නොවන පරිදි කළමනාකරණය කරන්න ඒකට සැලැස්මක් හදලා ක්‍රියාත්මක වෙයි. අපි කියන්නේ ඒ වගේම දෙයක් PCR ධාරිතාව වැඩි කරගන්නත් කරන්න. ඇයි මොකක්ද ඒකට තියෙන බාධාව? සමහර දවස්වල 10000 වෙන්නයි, තවත් සමහර දවස්වල 12000 වෙන්නයි. මේ විදිහට යන්න බෑ. වසංගත රෝග විද්‍යාංශය පවා ඊටාම් පැහැදිලිව කියනවා අඩුම ගානේ 20000ක PCR ධාරිතාවක් තියෙන්න ඕන අපිට නිවැරදි තැනකට ගමන් කරන්න. ඉතින් ඒක නැතුව රට යනවා කියන්නේ අපිට මේ මොහොතේදී නැගෙනහිර පළාතේ අවදානම තක්සේරු කරන්න බෑ. මහනුවර අවදානම අපිට තක්සේරු කරන්න බෑ. කෑගල්ලේ අවදානම අපිට හරියට තක්සේරු කරගන්න බෑ මේ PCR ධාරිතාව තියාගෙන. වවුනියාවේ මතුවෙමින් තියෙන අවදානම අපිට තක්සේරු කරන්න බෑ මේ PCR ධාරිතාව තියාගෙන. ඒ නිසා විශේෂයෙන් මේ පරීක්ෂණ ක්‍රමවේදේ මොකද ලෝකේ උපක්‍රමශීලී ප්‍රවේශයන් 3ක් මේ වෙනකොට නිශ්චිතව හඳුනගෙන තියෙනවා මේ කොවිඩ් වලින් ජයගත්ත මේ යම් මට්ටමින් කොවිඩ් ජයග්‍රහණය කරු රටවල් ඒගේ අත්දැකීම් හරහා
පළවෙනි එක තමයි PCR ධාරිතාව වැඩි කරලා පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරලා රෝගීන් ටික සමාජයෙන් හඳුනගෙන සමාජයේ වෙන් කරලා අර සමාජයේ තිබෙන අනාරක්ෂිත බව අවම කිරීම. ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ පළවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය. දෙවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය අවදානම sannivedanaya කිරීම. ඒතකොට ඒකෙත් කොතරම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවද කියලා අපි පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා අවදානම sannivedanaya කිරීමෙන්. තුන්වෙනි කාරණය තමයි සංචාරන සීමා. ඒතකොට සංචාරන සීමා දැමිය යුතු තැන්වලදී සමස්ත රට වැහෙන්නේ නැති වෙන්න අපිට ගත හැකි උපරිම විශේෂ නගර අතර සංචාරන සීමා කිරීම. මෙන්න මේ කියන කාරණේ සම්බන්ධයෙන් ලෝකීය අත්දැකීම් පාදක කරගෙන අපි ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙන්න මේ තත්ත්වයන් යටතේ තමයි අපිට රටක් විදිහට නිවැරදි තැනකට එන්න පුළුවන් වෙන්නේ. මේ මොහොතේදී විශේෂ අනුපකුරු ගණනාවක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ සඳහා අවධානමක් බිහි වෙමින් තියෙනවා. දිස්ත්‍රික්කවල වගේම ආයතනික ව්‍යුහයන් තුළ එතන පාර්ලිමේන්තුව තුලත් කොවිඩ් පොකුරක් මතුවීමේ විභවයක් මතුවෙමින් තියෙනවාද කියලා සැකසංකා මේ වෙනකොට මතුවලා තියෙනවා. නමුත් තාමත් අපිට ඒක සම්බන්ධයෙන් කතා කරන්න අනාවැකි පළ කරන්න කාලය වැඩි. ඒ නිසා විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව තුල වගේම අනිකුත් තැන්වලත් මේ අනුපුකුරු ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ මොහොතේදී නිරෝධායන නීතිය තමයි රටේ නීතිය. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කියලා වෙනසක් වෙන්න බෑ. විදේශ වලින් එන සංචාරකයන්ට කියලා වෙනසක් වෙන්න බෑ. මේ රටේ ප්‍රභූන්ට කියලා වෙනසක් වෙන්න බෑ. ඒ සාමාන්‍ය ජනතාවට අදාළ වන නීතිය යටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා ඒ සියලු දෙනා මේකට අනුගත වුණොත් දැන් අපි දකින්නවාද ජනමාධ්‍ය වාර්තා කරනවා මේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු නිරෝධායන නීතියට පයින් ගහලා තමයි මේ පහුගිය කාලය තුල හැසිරලා තියෙන්නේ. දැන් මේ පොසිටිව් වෙනකොට තමයි ඒවා එළියට එන්නේ. සමහරු උපන්දින සාද පවත්වලා සමහරු අඩුම ගානේ මුවාවරණයවත් නැතුව පාර්ලිමේන්තුවේ හිටියයි කියලා අද වාර්තා වෙනවා. ඒතර මේව හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ ඇත්තටම කතානායකතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුයි. සෞඛ්‍යාංශ විශේෂයෙන්ම. දැන් මේ මොකද පාර්ලිමේන්තුව කියලා සෞඛ්‍යයට ඒ අයට ඕන විදිහට කටයුතු කරන්න දීලා බලාගෙන ඉන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා වසංගත රෝග විද්‍යාංශය ඇතුළු මේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් තමයි මේ හැමතැනම මේවා නියාමනය වෙනවද කියලා බලන එක. මොකද පාසල් මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒතර පාසල් පද්ධතිය තුලත් යම් අවදානමක් අරගෙන අපිට වෙන විකල්ප නැහැ. අනිවාර්යෙන් පාසල් ඇරෙන්න වෙනවා. යම් විද්‍යාත්මක ප්‍රවේශයක් කරා තමයි පාසල් මේ වෙනකොට විවෘත කරලා තියෙන්නේ. අපි හැම පාසලම එකපාර ඇරියේ නැහැ. දැන් බස්නාහිර පාසල් තවමත් අපි විවෘත කළේ නැහැ. බස්නාහිරත් 25 වෙනිදා අපි විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ඉලක්ක කරලා තමයි ආරම්භ වන්නේ. එතකොට විශේෂයෙන්ම බස්නාහිර ඇරුණාම අනිත් පළාත් වල ආරම්භ කළ තියෙන තත්ත්වයටදී අපි හැමෝටම මේකේ වගකීමක් එනවා. දෙමාපියන්ට වගකීමක් එනවා. දරුවන්ට දුවදරුවන්ට වගකීමක් එනවා. ගුරුවරුන්ට වගකීමක් එනවා. විදුහල්පතිවරුන්ට වගකීමක් එනවා. අධ්‍යාපන බලධාරීන්ට වගකීමක් එනවා. ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වගකීමක් එනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීම මේ සියලු රටේ මේ සියලු දෙනාගේ වගකීම් හරියට ඉෂ්ට වුණොත් තමයි මේ අපේ මේ කරන කාර්යභාරයන් අපිට නිශ්චිත පරිදි අවසන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සියලු තත්ත්වයන් හොඳින් කළා රටක් විදිහට අපේ තියෙන සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කරන්න සියලු දෙනාගේම සහයෝගය මේ මොහොතේදී බලධාරීන්ට ලැබිය යුතුයි කියලා. විශේෂයෙන්ම මම අර කලින් කියපු කාරණේට විශේෂ දෙයක් එකතු කරන්න ඕන. ඒ තමයි රටේ තියෙන අවදානම සම්බන්ධයෙන් අපි තක්සේරු කරනකොට මෙච්චර දවසක් අපි නිරීක්ෂණය කරපු දේ තමයි සමස්තයක් විදිහට රටේ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් අති බහුතරයක් මරණයට පත්වෙච්ච මේ මැරිච්ච අයගෙන් අති බහුතරය වාර්තා වුණේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ. සංඛ්‍යාත්මකව ගත්තොත් එහෙම 55%කට ආසන්න ප්‍රමාණයක් නගර සභා සීමාවෙන් තමයි කොළඹ නගර සභා සීමාවෙන් තමයි මැරිච්ච අයගෙන් වාර්තා වුණේ. නමුත් පහුගිය සති දෙක ඇතුළත අපි වෙච්ච මරණ සංඛ්‍යාව විශ්ලේෂණය කරලා බැලුවොත් අපිට පේන්න තියෙන දේ තමයි ක්‍රමක්‍රමයෙන් ඒ කොළඹ නගර සභා සීමාව සහ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ තිබිච්ච මරණ සඳහා තිබිච්ච අවදානම අනෙකුත් දිස්ත්‍රික්ක කරා ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා තියෙන එක. ඒ නිසා විශේෂයෙන්ම නැගෙනහිර පළාත ඇතුළු මේ දිස්ත්‍රික්කවල මේ වෙනකොට කොවිඩ් මරණ වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම එන්නේ ඒ කියන කාරණාත් මොකද මරණ සමාලෝචනයක් කළා ඒකේ තොරතුරු මත පදනම් වෙලා ඉස්සරහට යන් කියලා අපි යෝජනා කළා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. මොකද අද දැන් දහවල් 12ට ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියත් සමග සහ සුදර්ශනී ෆර්නාන්ඩෝපුල්ලේ රාජ්‍ය අමාත්‍යතුමියත් සමග විශේෂ සාකච්ඡාවක් රජයේ වෛද්‍යාධිකාරික සංඝ විදිහට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන කොවිඩ් තත්ත්වයේ සෞඛ්‍ය පද්ධතියට ඒකේ කොයි වගේ බරක්ද ඇවිල්ලා තියෙන්නේ, සෞඛ්‍ය පද්ධතිය කොයි දිශාවකටද අපි ගමන් කළ යුතුයි, අපි අරන් තියෙන තීන්දුව හරිද, මොනවද ප්‍රශ්න විදිහට ඉතුරු වෙලා තියෙන්නේ, මේ සියල්ල සම්බන්ධයෙන් අපි එතුමිය සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී අපි මතු කරන්න ප්‍රධානම දෙයක් තමයි මේ අවදානම sannivedanaya කිරීම, අවදානම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මීට වඩා කාර්යක්ෂමව සිදු විය යුතුයි කියන කාරණේ. ඒ වගේම මම හිතන්නේ මේ ගොඩක් දෙනෙක් මේ වෙලාවේ මම හිතන්නේ නිවැරදි කරගත යුතු දෙයක් තමයි මේ නිරෝධායනය කියන වචනේ භාවිතා කිරීම සම්බන්ධයෙන් යම් අපැහැදිලි තැන් අපි ජනමාධ්‍ය හරහා දකිනවා. ඒ නිසා ජනතාවටත් මේකේ සමහර අපැහැදිලි තැන් මතුවෙන්න පුළුවන්. ඒ නිරෝධායන පනතක් තියෙනවා, ඒක වෙනම දෙයක්.
නමුත් නිරෝධායනය කියන කොරන්ටයින් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නිරෝධායනය කරන් නිරෝගී අයව. මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි. කියන්නේ රෝගියෙක් සමග ස්පර්ශ වෙලා තාමක් රෝගියෙක් කියලා හඳුනාගත්තේ නැති පිරිස තමයි අපි නිරෝධායනය කරන්නේ. ඒතකොට ඒ අය රෝග ලක්ෂණ පෙන්වන්න කළත් නැහැ. ඒ වගේම PCR හෝ ඇන්ටිජන් ටෙස්ට් එකක් පොසිටිව් වෙලත් නැහැ. නමුත් අවදානමක් තියෙන පිරිස. ඒ අය ඒතකොට අපි එක්ක ගෘහස්ත නිරෝධායනයට ලක් කරනවා නැත්නම් ආයතනික ව්‍යුහයක් ඇතුළේ නිරෝධායනය කරනවා. ඒතකොට මතක තියාගන්න වැදගත් කාරණේ තමයි නිරෝධායනය කරන්නේ නිරෝගී අයව. එතකොට එතනින් එහාට ගියාට පස්සේ එහෙමනම් පොසිටිව් වුණාට පස්සේ මොකද කරන්නේ? එතකොට අපි කරන්නේ නිරෝධායනය නෙමේ හුදකලා කිරීම අයිසොලේෂන්. ඒ නිසා අපි මේ වචන දෙක පටල ගන්න එපා. සමහර වෙලාවට ජනතාව පොව අපෙන් ප්‍රශ්න කරනවා මොකද ඇයි දැන් පොසිටිව් වෙච්ච අයව නිරෝධායනය කරනවද කියලා. නෑ ඇත්තට මේ වචනේ තාක්ෂණිකව තියෙන තේරුමත් එක්ක අපි ගත්තාම නිරෝධායනය කරන්නේ නිරෝගී අයව. ඒ කියන්නේ අවදානම තියෙන ස්පර්ශකයන් වෙච්ච රෝගීන් බවට පත් වෙන ඉඩකඩ තියෙන පිරිස තමයි අපි නිරෝධායනය කරන්නේ. රෝගීන් බවට හඳුනාගත්තට පස්සේ අයව ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් වලට තමයි යවන්නේ. එක්ක අතරමැදි මධ්‍යස්ථානයකට රෝග ලක්ෂණ සහිතන රෝහලකට. ඒතර එතෙන්දී අපි කරන්නේ අයිසොලේෂන්. එහෙම නැත්නම් හුදකලා කිරීම, වෙන් කිරීම. ඒතර මෙන්න මේ කියන තාක්ෂණික කාරණා දෙක පටලවන්නේ නැතුව ජනමාධ්‍ය විදිහට ඉදිරිපත් කිරීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ කන්ෆියුෂන් එක එහෙම නැත්නම් මේ හරහා නිර්මාණය වෙන වික්ෂිප්තභාවය ජනතාවට යම් යම් ප්‍රශ්න මතු කරන්න පුළුවන්. විශේෂයෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පොසිටිව් වීම සිද්ධියේදී ඒ නිරෝධායනට යොමු කළා කිව්වහම ජනතාව ප්‍රශ්න කරනවා. ඒතකොට අපි විතරද ස්පිරිතාල වලට යවන්නේ? නෑ, ඒ අයවත් ස්පිරිතාල වලට තමයි යවන්නේ. එහෙම නැත්නම් ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් වලට තමයි යවන්නේ. එතෙන්දී ක්වොරන්ටයින් නෙමෙයි කරලා තියෙන්නේ. ඒ අය අයිසොලේෂන් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා ඒක පටලව ගන්න නැතුව අපේ මේ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් එක්ක ඉස්සරහට යන්න නම් ජනතාව අතර වික්ෂිප්තභාවයක් ඇති වෙන විදිහේ ප්‍රවෘත්ති වාර්තා වීම වැළකෙන්න ඕන. ඒ නිසා විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේකේ වගකීමක් වෙනවා. මෙන්න මේ කියන තාක්ෂණික කාරණා නිවැරදි කරගෙන ගමන් කරන්න. මේ වගේම දෙයක් තමයි සමාජ ව්‍යාප්තිය කියන්නේ. ඒතර දැනටත් වසංගත රෝග විද්‍යාංශය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. ඒතර ඒක තාක්ෂණික කාරණයක්. නමුත් අපි දිගටම කිව්වා සමාජය තුලින් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. අති බහුතරයක් රෝගීන් සමාජය තුලින් වාර්තා වෙන්නේ. ඒතකොට එකට එකක් බැලූ බැල්මට සම්බන්ධයක් නැති රෝගීන් අපිට වාර්තා වුණාට වසංගත රෝග විද්‍යාංශය දිගින් දිගටම කියනවා නම් අධ්‍යක්ෂකවරයා පුන කියනවා නම් මේ හැම රෝගියෙක්ම අවසානයේදී පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරුත් එක සම්බන්ධ කරන්න පුළුවන් කියලා මම දැක්ක එතුමා ඊයේත් කියලා තියෙනවා. ඒ අනුව අපිට ඒ තාක්ෂණික විග්‍රහය පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් අපිට බැලූ බැලමට එළිය ඉඳන් ඒක පේන්නේ නැහැයි කියන එක තමයි මේ අර වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රකාශයෙන් එහා ගිහිල්ලා ඒක කොහොමද වෙන්නේ කියලා පෙන්වන්න නැති තත්ත්වයට තමයි ජනතාව තුළ මේ අවිශ්වාසයක් මේ ප්‍රකාශ කරේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේව මතු කරන්නේ මොකද මේ අවිශ්වාසයේ වික්ෂිප්තභාවය හොඳ නෑ මේ පද්ධතිය ඉස්සරහට ගමන් කරන්න. ඒ නිසා වඩා නිවැරදි තාක්ෂණික පැහැදිලි කිරීම එක්ක හරි අවදානම සංනිවේදනය වුණොත් එහෙම ජනතාවට මේ වික්ෂිප්තභාවකින් තොරව කන්ෆියුෂන් එකකින් තොරව තොරතුරු ග්‍රහණය කරගන්න පුළුවන්. මම හිතන වටිනාකම් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට යම් බලාපොරොත්තුවක් මේ මොහොත තියෙනවා නම් මෙතනින් ගොඩ එන්න යම් තන් හෝ එලියක් දැල්වෙනවා නම් ඒ තමයි එන්නත. ඒ නිසා එන්නත සම්බන්ධයෙන් විශ්වාසය තබලා යම් ක්‍රියාමාර්ග අරගෙන හැකි ආසන්න මොහොතේදී එන්නත ගෙන්න ගන්න අපි කටයුතු කිරීම වටිනා දෙයක්. ඉතින් ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට විවාදයක් නැහැ. නමුත් එන්නත එන්නේ කවද්ද කියන සම්බන්ධයෙන් යම් දෙගිඩියාවල් තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි දැක්කා වසංගත රෝග විද්‍යාංශ අධ්‍යක්ෂකවරයා ඊයේ දවස්වල ප්‍රකාශයක් කළා ජනවාරි මාසේ අන්තිම වෙනකොට. මොකද තව සති දෙකයි තියෙන්නේ ජනවාරි අන්තිම වෙන්න. ඒ වෙනකොට අපිට එන්නත් වගේක් ලැබෙයි කියලා. ඒක එහෙම වුණොත් එහෙම ඊටාම හොඳ තත්ත්වයක්. නමුත් ඒ එන්නත මොකද්ද කියන එක ගැනත් අපිට තියෙන්න ඕන. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අඩුම ගානේ හදිසි අනුමැතියටවත් යටත් කළා නැති අවදානන් සහගත එන්නතක් අපේ රටට ගෙහලා වැඩක් නැහැ. අඩුම ගානේ පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපේ රටට ගෙහලා වැඩක් නැහැ. ගෙන්නනවා නම් දැනට අපි ප්‍රධාන වශයෙන් එන්නත් 3-4ක් ගැන කතා කරනවා. ඒකෙන් අපේ රටට ඒකෙන් ගැලපෙන එන්නත මොකද්ද කියලා තාක්ෂණික කමිටු වල උපදෙස් අරගෙන තමයි ගෙන්නන්නේ. එහෙම නැත්නම් තනි මතයට එන්නතක් ගෙන්නනවා කියන ඒකෙන් බේරෙන්න ගෙන්නලා වැඩක් නැහැ. ඉතින් එන්නත හරි එන්නතක් ගෙන්නන්න ඕන ගෙන්නන එකේ ඒකේ ආරක්ෂාව සහතික වෙච්ච ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් අනුමැතියක් තියෙන ඒ පාවිච්චි කරන රටේ නියම පරිදි පරීක්ෂා කළ අනුමැතිය තියෙන එන්නතක් තමයි අපේ රටට ගේන්න ඕන. ඒතකොට ඒක ගේන්නේ කවදද කියන ප්‍රශ්නේදී විශේෂයෙන්ම මම දැක්කා වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා කියලා තිබුණා මේ මාසේ අන්තිම වෙනකොට ගෙන්නන්න පුළුවන් කියලා. මම දැන් එතුමාට කොහෙන් හරි ආපු ආරංචි හරහා එතුමා මේ සම්බන්ධයෙන් යම්
දැක්මක් සහිතව දැනුමක් සහිතව ඒක කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් හොඳයි. හරියෙන්නතක් එනවනම්. නමුත් ඊට කලින් මම දැකපු දේ තමයි මොකද මේකේ උඩින්ම ඉන්නේ ජනාධිපතිතුමා පත් කළා සමස්ත ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරන්න රාජතාන්ත්‍රික මට්ටමින් ලලිත් වීරතුංග මැතිතුමා එතුමා කිව්ව මාර්තු මාසේ තමයි පළවෙනි තොගේ අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා මේ දෙකෙන් මොකද්ද හරි ප්‍රකාශය කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් හැකි ආසන්න මොහොතේ එන්නත ගෙන්න ගන්න අපි කටයුතු කළ යුතුයි. එන්නත පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තිබුණා වුණා. දැන් උදාහරණ විදිහට එන්නතෙන් ලැබෙන ආරක්ෂාව කොච්චර කාලයක් ඒ පුද්ගලයාගේ ඇඟේ තියෙද කියලා අපි තාම දන්නේ නැහැ. එන්නතේ අතුරු ආබාධ තාම අධ්‍යයනය කරන මට්ටමේ තියෙන්නේ. එන්නත හරහා අපේ යම් ප්‍රමාණයකට දුන්න පමණින් සමාජය තුළ රෝග ව්‍යාප්තිය සමස්තයක් විදිහට පාලනය කරගන්න සීමා කරන්න එන්නතෙන් පුළුවන් වේද කියලා තාමත් සැකසහිත තැන් තියෙනවා. එන්නතේ සාර්ථකත්වයේ 70ද 80ද 90ද 95ද ඒවත් තාම අධ්‍යයන මට්ටමේ සමහර එන්නත් වලට තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්න තිබුණා වුණත් මේ මොහොතේදී අපිට මේ අඳුරු උමග අපි ගමන් කරමින් ඉන්නවනම් ඒ උමගෙන් යම් එලියක් දැල්වෙමින් තියෙනවා නම් ඒ එලිය තමයි එන්නත. ඒ මොකක්වත් නෙමෙයි වෙන මොකක්වත් නෙමෙයි එන්නත. ඒ නිසා එන්නත අපිට පිළිගත්ත හැකි එන්නතක් හැකි ආසන්නත මොහොතේ ගෙන්නන්න වැඩ පිළිවෙල සකස් වී යුතුයි. ඒ සඳහා වැඩ කටයුතු දැන් සකස් වෙමින් තියෙනවා. එතෙන්දී පිරිවැය ඊගාවට මේ යන මුදල් සම්බන්ධ ගැටලු ඊගාවට අපි ගත්තාම අපේ මේ ගෙන්නන එන්නත මොකද්ද කියලා තෝරා ගැනීම ප්‍රමුඛතාව මේ සියල්ල මේ වෙනකොට අවසන් වෙමින් තියෙනවා අපි කමිටු හරහා. ඒ නිසා බලාපොරොත්තු වෙන සියල්ල අවසන් කළා හැකි ආසන්නතම මොහොතේදී ජනවාරි අන්තිම එක ගොඩක් හොඳයි. එන්නත ගහලා අපේ මේ ක්‍රියාවලියට එන්නත එකතු කරන්න කියලා. මොකද අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතාම දක්ෂයි. මොකද අපේ විශේෂයෙන් මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ අපි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පද්ධතිය සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් ලෝකෙම කප් ගහලා ඉන්නේ අපි රටක් විදිහට අපේ සෞඛ්‍ය පද්ධතිය. කියන්නේ ලෝකයේ ඉතාම අඩු කාල සීමාවන් තුළදී අර සමස්ත ජනගහනයේම ආවරණය වෙන විදිහට ප්‍රතිශක්තිකරණය කරන්න පුළුවන් රටවල් බොහොම 14යි තියෙන්නේ. ඒ එක රටක් අපේ රට. ප්‍රතිශක්තිකරණය නතර වෙන්නේ නැතුව ප්‍රතිශක්තිකයෙන් පස්සේ අතුරු ආබාධ ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත්ම රටක් අපේ රට. එතකොට අපේ රට දැන් ඊශ්‍රායලයේ තුල සති ගාණක් ඇතුළත සමස්ත රටේ ජනගහනයටම එන්නත් ලබා දෙන්නේ අය සැලසුම් කරලා තිනවා. අපිට ඊටත් වඩා ඉක්මනට අපිට එන්නත් ටික ගහලා දුන්නොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ටික ලබලා දීලා පහසුකම් ටික දුන්නොත් ඊශ්‍රායලයට වඩා අඩු කාල සීමාවක් ඇතුළත අපේ සමස්ත රටේ ජනගහනය ආවරණය කරන්න තරම් දක්ෂයි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. විශේෂයෙන් මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්න අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු, වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු එතනින් ඉහළ ඉන්න පරිපාලන සේවයේ නිලධාරීන් මේ සියලු දෙනා වෛද්‍ය පරිපාලනයේ මේ සියලු දෙනා මේ වෙනකොට ලෝකෙට ඔප්පු කළා හමාරයි අපි රටක් විදියට අපිට එන්නත ලැබෙනවා නම් කිසිදු අඩුපාඩුවකින් තොරව එන්නත සමස්ත රට පුරාම ඊටාම සීමිත කාල සීමාවක් ඇතුළත එන්නත් කරණය කළා අපේ රටට ප්‍රතිඵල උදා කර දෙන්න අපි සමත් කියන එක මීට පෙර උදාහරණ වලින් අපි පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම බලධාරීන් ඉල්ලන්නේ හැකි ආසන්නත වෙලාද. මොකද එන්නත ගෙන්නන වැඩි අපිට කරන්න බෑනේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කරන්න බෑනේ. ඒක රජය සහ බලධාරීන් කළ යුතු දෙයක්. අපිට එන්නත ගෙහලා දුන්නොත් සමස්ත රටේම මේ 70%ක්වත් වෙන්න ඕන කියලා කියනවා සමූහ ප්‍රතිශක්තිය ඇති කරන්න. 70%කට එහා පැත්තේ ප්‍රතිශක්තිය ඊටාම කෙටි කාලයක් තුල ඇති කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එන්නත ගෙහල්ලා එන්නත අවේලබල් කළොත් එන්නත අපිට ළඟා කරලා දුන්නොත් එහෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා සැදී පැහැදී ඉන්නවා. ඒකට අවශ්‍ය කටයුතු කරන්න. ඇත්තටම මම හිතන්නේ ඔබ ඒ ප්‍රශ්නේ මතු කළ යුතු අසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකතුමාගේ එතුමා තමයි දිගටම කියන්නේ මේ කාරණේ. ඒකයි මම කිව්වේ බැලු බැලමට අපිට පේන්නේ නැති වුණාට තාක්ෂණිකව මේකේ විග්‍රහය ඉදිරිපත් කළ යුතු අසංගත රෝග විද්‍යාංශයෙන් හින්දා එතුමාගේ ප්‍රකාශය අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් ඒක අපිට විශ්වාසදායක ලෙස පිළිගැනීම සඳහා අවශ්‍ය සාධක එතුමා ඉදිරිපත් කරන්නේ නැහැ කොයිම වෙලාවකත්. ඒ නිසා මම හිතන්නේ ওই ප්‍රශ්නේ එතුමාගෙන් අහුවනම් හොඳයි. මොකද ඇත්තටම සමාජගත වීම කියන වචනේත් නිකාර විහිළුවක් බවට පත් වෙලා තියෙනවානේ. මොකද සමාජය තුලින් දෛනිකව රෝගීන් 500 600 වාර්තා වෙනකොට අපි කියනවා නෑ සමාජගත වෙලා නැහැ කියලා. මේක තාක්ෂණික වචනයක් හින්දායි අපි එහෙම කියන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒකේ එල්ලිලා යනවට වඩා අපි අතර මේ මොහොතේ යථාර්ථයට මුහුණ දීම තමයි හොඳ වෙන්නේ. ඉතින් ඒ වගේම මම දැක්කා ඊයේ දවස්වල වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකතුමා තව වැදගත් ප්‍රකාශයක් කළා. මම හිතන්නේ එතුමා කිව්ව එක දෙයක් හරි වැදගත් වෙනවා. ඒ තමයි අපි හරි තීරණ මේ වෙලාවේ ගත්තේ නැත්නම් ජනතාව වගකීම් සහගතව හැසිරුනේ නැත්නම්
අද ඇමරිකාවේ වෙලා තියෙන තැනට අපිට ගමන් කරන්න එනවා යම් කාල සීමාවක් ඇතුළත. දැන් අද ඇමරිකාවේ ලෙඩ්ඩුන්ට දෙන්න ඔක්සිජන් ටික නැති වෙලා තියෙනවා. රෝහල් වලට මැරෙන්න කිට්ටු ලෙඩ්ඩු ටික විතරයි බාරගන්නේ. අනිත් ලෙඩ්ඩු ගෙවල් වල ඉඳන් පනා දිනවා. ගෙවල් වල ඉඳන් සංකූලතා ඇති වෙනවා. ගෙවල් වල ඉඳන් මැරෙනවා. ඒතකොට ඇමරිකාව කියන්නේ සෞඛ්‍ය පද්ධතිය එහෙම දියුණු රටක්. ඒ පද්ධතියට දරා ගන්න බැරි රෝගීන් ගානක් වාර්තා වෙන හින්දා තමයි එහෙම වෙන්නේ. අපේ පද්ධතිය තුලත් අපේ පද්ධතියේ ධාරිතාව රැකගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා අපිට සැලසුම් තිබිය යුතුයි. එතෙන්දී බලධාරීන් හරි තීන්දුව తీරන ගන්න එක ජනතාව වගකීම් සහගත හැසිරෙන එක වැදගත් වෙනවා. මේ ධාරිතාව කියන ප්‍රශ්නේදී අපිට අංශ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය. එහෙම නැත්නම් රෝග වැළැක්වීමේ අංශය. ඕනම රටක මුලින්ම කඩා වැටෙන මහජන සෞඛ්‍ය අංශය. මොකද ඒක ඇතුලේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් ඕනම රටක තියෙන්නේ. ඒ වගේම තමයි ඒ අභියෝගය තමයි ජය ගන්න අමාරු. විශේෂයෙන් සිංගප්පූරුව වගේ රටවල් වලත් රෝගී පොකුරු ගාන පාලනයෙන් ගිලිහුනේ මේ මහජන සෞඛ්‍ය සේවාවේ තිබිච්ච දුර්වලතාවයන් සහ මේ පද්ධතියට ඒක දරා ගන්න බැරි වීම හරහා. ඒතකොට මහජන සෞඛ්‍ය සේවා කඩා වැටුණාට පස්සේ තමයි රෝහල් පද්ධතිය කඩා වැටෙන්නේ. දැන් අද මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ගේ සංගමයට විවිධ අවස්ථාවලදී මෙන්න මේ ප්‍රදේශයේ පාලනයෙන් ගිලිහෙමින් තියෙනවා කියලා අනතුරු වැඟවීම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සඳහා යම් ඉඩකඩක් නිර්මාණය වෙමින් තියෙන හින්දා. ඒ නිසා තමයි අපි දිගටම කිව්වේ මේ ශේෂ්ත්‍ර ශක්තිමත් කරන්න, ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න. ඒ ක්‍රියාවලිය හරහා මේ රෝග ආවේක්ෂණ ක්‍රියාවලිය කොහේ හරි බිඳ වැටුනොත් අනිවාර්යෙන් අපේ රෝහල් පද්ධතියත් බිඳ වැටෙනවා. ඒ නිසා මේ දෙක එකට යන්න ඕනේ. ඒ දෙක සමතුලිතව ගමන් කළොත් අපිට රටක් විදිහට හොඳ තැනකට 2021 දී ගමන් කරන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් 2020ට වඩා අඳුරු අවුරුද්දක් බවට 2021 බවට පත් වෙන්න වෙයි. බලධාරීන් හරි තීන්දුව తీරන ගත්තේ නැත්නම් ජනතාව වගකීම් සහගතව හැසිරුණේ නැත්නම්. News Hub, peopleizing the news.